ප්‍රේමවන්තේනි මේ උදෑසන අපි දෙවිඳු පාමුලට පැමිණ උන්වහන්සේත් එක්ක අපගේ සම්බන්ධතාවය ගොඩනගා ගන්නට සූදානම් වෙමු. උන්වහන්සේට මේ දවස ගැන තුති පුදමු. අපි යාඥා කරමු මේ වෙලාවේ අපගේ මදහත් යැදුම් ස්වාමීන් වහන්සේට සෝමු. අපි මේ ලෝකේ ජීවත් වෙන මේ ලෝකයේ පිළිබඳව දැනුවත් වී සිටිනා වුන් හැටියට මේ මොහොතේදී ලෝකයේ සිදුවී තිබෙනා මහා විපත්තිය ගැන, ව්‍යසනය ගැන, වසංගතය ගැන, වසංගතයක් අපේ කූඩාරමට ලං නොකරන්නා වූ ස්වාමීන් වහන්සේට අපි යාඥා කරමු. ලෝකේ වසාගෙන බය ගන්නවන සිටිනවා මේ වසංගතයේදී උන්වහන්සේට බිය වූ ජනතාව උන්වහන්සේ ආරක්ෂා කරන හැටි සිහි කරමින් උන්වහන්සේට ස්තුති කරනවා. ඒ වගේම මේ කාලය තුලදී නැවත ස්වාමින් වහන්සේ දෙසට හැරෙන්නට කිතුණු ජනතාවට අභියෝග කරන ලෙසින්ලා උන්වහන්සේට යාඥා කරමු. දයාබර පියාණන් වහන්සේ අපගේ ලෝකයට උන්වහන්සේ අතකසන්න ස්පර්ශ කරන්න ස්වාමිනී. මේ වද විඳින්නා වූ කාලය අවසන් වෙලා සුවපත් වූ සමාජයක්, සුවපත් වූ ලෝකයක අපිට නැවතත් අපගේ ජීවිත ආරම්භ කරන්නට යේසුනි. ඔබ වාසගේ මහත් වූ ප්‍රේමේ නාමයෙන් අපට උදව් කරන්න පියාණෙනි. ස්තුති වේවා. තවදුරටත් යාඥාව යෙදෙමින් අපගේ රට ගැන විශේෂයෙන් ස්වාමීන් වහන්සේට යාඥා කරමු. අපගේ රටද විවිධාකාර අභියෝග වලට මුහුණ දෙමින් ඉදිරියට ගමන් කරන්න උත්සාහ කරනවා වෙලාවක අපගේ රටේ නායකයන්ට ඒ වගේම මේ COVID-19 ව්‍යසනය අවසන් කිරීමට, මර්ධනය කිරීමට වෙහෙසෙන්නා වූ සියලු දෙනාට ස්වාමිනී
ඔබ වහන්සේගේ ශක්තිය දෙන්න කියලා ඉල්ලා මුළු මහත් ජනතාව සමග සීල දෙනා ඔබ වහන්සේගේ හස්තයට බාර වෙනවා ස්වාමීනි. යේසුස් වහන්සේගේ නාමයෙන්ය. ආමේන්. අපි ආඥා කරමු රෝගීව සිටිනා අය ගැන. දයාබර දෙවියන් වහන්සේ රෝග නිසා අසරණ වී සිටිනා වූ පීඩාවෙන් සිටිනා වූ වේදනාවෙන් සිටිනා වූ සීල දෙනා අපි ඔබ වහන්සේගේ පාමුල සීකරනවා. විශේෂයෙන් අපේ නිම්චි ගැන අපි ආඥා කරනවා. ඒ දරුවාට අතගසන්න ස්වාමීනි ස්පර්ශ කරන්න සුවය දෙන්න. ඒ වගේ අනික් සියලු ආකාර රෝගීන් ඔබ වහන්සේට බාර කරගන්න. එදා ඔබ වහන්සේ මේ ලෝකේ ජීවත් වුණ කාලේ ඔබ වහන්සේ එක වචනයෙන්, එක බැල්මෙන්, එක ස්පර්ශයෙන් රෝගීන් සුව කළා වගේ සියලුම රෝගීන් ඔබ වහන්සේ සුව කරන්න. ශාරීරිකව, ආත්මිකව සහ මානසිකව සුව කරන්න ස්වාමීනි. යේසුස් වහන්සේගේ නාමයෙන්. අපි අවසාන වශයෙන් යාඥා කරමු. අපි සභාව ගැන. දයාබර දෙවියන් වහන්සේ අපට අද සභාවක් හැටියට එක් රැස් වෙලා නමස්කාර කරන්නට, ගීත ගායනට, යාඥා කරන්නට, එකිනෙකා සමග ප්‍රේමය බෙදා ගන්නට බැරිව තිබෙනා මොහොතක අපි එක එක්කෙනා තැන් වල සිට අපේ නිවෙස් වල සිට අපගේ ප්‍රේමය හුවමාරු කරගන්න අවස්ථාවක ස්වාමිනී ඔබ වහන්සේට ආශිර්වාද ගන්න. නැවතත් අපට සභාවක් හැටියට අපේ දෙව් මැදුරට රොක් වෙන්නට ඔබ වහන්සේගේම ආශිර්වාද අපි ඉල්ලනවා ස්වාමී. අපේ දේවගැතිතුමා, දේවගැතිතුමිය, අපේ සහෝදරතුමා සහ සහෝදරතුමියත්, අපේ මුළු ජනතාවත්, කිතුණු ජනතාවත්, අපේ සභාවේ සෙනග, දරුවෝ, වැඩිහිටි අය, තරුණ අය සියලු දෙනා බාර කරමින් යාඥා රෝඩ් කොයි ස්ථානයක කුමක් කරමින් සිටියත් උන්ගේ අවශ්‍යතාවය කුමක් වුණත් ස්වාමීනි ඔබ වහන්සේ කරුණාව උන්ට දෙන්න. මෙලෙසින් අපගේ සියලුම මැදහත් යදුම් ඔබ වහන්සේගේ හස්තයට බාර කොට කැප කරන්නේ අප නිසා මැරි ජීවත් වෙන්නා වූ යේසුස් වහන්සේගේම නාමයෙන්ය. ආමේන්. අද දවසට නියම වූ බයිබල් පාඨක දේතගේ නීති සංග්‍රහය 4 වෙනි පරිච්ඡේදයේ 5 සිට 8 දක්වා. මාගේ දේවි ස්වාමින් වහන්සේ මට අනකල පරිදි මම ඔබට නීතිය හා නියෝගය ඉගැන්වීමි. ඔබ අයිති කරගන්නට යන රටට ඔබ ගිය පසු ඒවා පිළිපැදිය යුතුය. ඒවා ආරක්ෂා කරමින් පිළිපදින්න. මෙසේ කිරීමෙන් සෙසු ජාතින් ඉදිරියේ ඔබ නැනවත්කමත් කැපී පෙනුණු ඇත. මේ නීති සියල්ල ගැන ඔවුන් සැලවෙන විට මේ ජේෂ්ඨ ජාතියට අයිති සෙනග කෙතරම් නැනවත්ද කියා ඔවුන් විශ්මපත් වනු ඇත. අපේ දේවි ස්වාමින් වහන්සේගෙන් අප අයදින සියල්ලේදී උන්වහන්සේ අපට ළංව සිටින්නක් මෙන් වෙන කිසිම ජේෂ්ඨ ජාතියකට දෙවි කෙනෙක් ළංව සිටින්නේද? මම අද ඔබ ඉදිරියේ තැබූ මේ සියලු නීතිවෙන් සාධාරණ නීතිය හා නියෝගය වෙත කිසිම ජේෂ්ඨ ජාතියක් සතුව පවතීද? මෙය දේව වචනයයි. ඔබ සියලු දෙනාටම යේසුස් වහන්සේගේ අනගි නාමයේ මම සුබ පතනවා. අද දවසේ අපි කියවුවා වූ ඒ බයිබල් කොටස අනුව අපි සලකන විට ජේෂ්ඨ වූ ජාතියක් හැටියට ඊශ්‍රායල් ජනතාවට දෙවියන් වහන්සේ දෙන්නා වූ පණිවිඩය අපි දැක්කා. අද ලෝකයේ තුල නොඑක් ආකාර ප්‍රශ්න ගැටලු මේ ආකාරයේ තියෙනකොට කොරෝනා මනුෂ්‍යන්ගේ ජීවිතේ අඩතේටම් කරනකොට අපි කොයි ආකාරයෙන්ද සිටිය යුත්තේද කියන එක ගැන මේ බයිබල් පාඨක අපට විශේෂයෙන් අපට පෙන්වුම් කරනවා. ඒ ඊශ්‍රායල් ජනතාව ජේෂ්ඨ වූ ජාතියක් හැටියට අනිත් දේශයන් වලට අනිත් ජාතීන්ගේ ඉදිරියේ ඉන්ට කොයි ආකාරයෙන්ද ඔවුන් සිටිය යුත්තේ කියන එක ගැන මෝසෙස් ඔවුන්ට අවවාද අනුශාසනා කරනවා. ඔවුන් නැනවත්ව පළමු කොට ඔවුන් නැනවත්ව පැනවත්ව සිටින්ට
සිටිනා වූ ජාතිය කියලා කවුරුත් සාක්ෂි දරයි කියන එක ගැන ඔහු කියා සිටිනවා. කෙසේද ඒ ආකාරයේ ජීවත් වෙන්නේ? ඒ ආකාරයේ ජීවත් වෙන්න අනිත් අයට වඩා කැපිපෙන්න කොයි ආකාරයෙන්ද තියෙන්න ඕන කියන එක ගැන බලන විට ඔවුන්ට දීලා තිබෙනා වූ නීතිය හා නියෝගය හරියාකාරව පිළිපදිනකොට ඔවුන් යුක්ති සාධාරණව ජීවත් වෙන්න ඔවුන්ට පුළුවන් වෙයි. ඔවුන්ගේ ආචාර ධර්ම ඉතා මනවින් පෙනේ. මේ ආකාරයේ ඔවුන් දෙවියන් වහන්සේ දෙසා නැගිට සිටින විට ඔවුන්ගේ ජීවිතය ඉතා අලංකාර වෙනවා ඇති. ඉතින් ඒ නිසා ඒ ආකාරයේ ජීවත් වෙනකොට දෙවියන් වහන්සේ ඔවුන් සමග ජීවත් වෙනවා. ඔවුන් ඒ ආකාරයේ දෙවියන් වහන්සේගේ සාක්ෂිය ලෝකයට දරනවා. ඉතින් ඒ නිසා අපි නැනවත්ව සිටින්ට කොයි ආකාරයෙන්ද සිටිය යුත්තේ කියන එක ගැන බලන විට අපි ප්‍රඥාවන්ත වෙන්න ඕනේ නම් ඉහළින් එන ප්‍රඥාව අපි සතු කරගත යුතුයි. ඒක අපිට දේව වචනය තුලින් අපි හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒක තවදුරටත් අපි බලනවා නම් ඒ පදනම දේව වචනය වුණත් ඒ දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය තුල මුල් ඇද තියෙන්න ඕන. ඉතින් මේ ආකාරයේ ජීවත් වෙනකොට ඒ කියන්නේ විශේෂයෙන් යාකෝබ් පොතේ 3 වෙනි පරිච්ඡේදය අපිට දකින්න පුළුවන් ඉහළින් එන ප්‍රඥාව කොයි ආකාරයෙන්ද කියන එක ගැන ඔබ කියවලා බලන්න. දෙවියන් වහන්සේ මේකේ ප්‍රතිඵලයක් හැටියට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අපට සතු වෙනවා විතරක් නෙමෙයි අපි හරි දේවල් තෝරා බේරා ගන්නත් අපට පුළුවන් වෙනවා. ඉතින් ඒකයි අපි දෙවියන් වහන්සේ සමග සිටිනකොට ඒසායතුමා කියනවා දෙවියන් වහන්සේ වමට හෝ දකුණට අපි හැරෙන විට උන්වහන්සේ අපට මේයි මාර්ගය කියලා උන්වහන්සේ පෙන්වන්නා වූ දෙවියන් වහන්සේව සිටිනවා. ඒ නිසා මෝසස් කිව්වා වගේ සැබවින්ම මනුෂ්‍යයන් අපි විශේෂ වූ ජාතියක් හැටියට විශේෂ වූ පුද්ගලයන් හැටියට අපේ සාක්ෂි අපි පතරන අතර අපගේ ප්‍රසිද්ධිය ඒ ආකාරයේ සිදු වෙනවා ඇති. ඉතින් දෙවනවා අපිට බලන්න පුළුවන් ඇත්තටම අපි විශේෂ වූ අය හැටියට නැනවත්ව පැනවත්ව ඉන්නවා කියන එක විතරක් නෙමෙයි. ඊටත් එහැයි අපේ දෙවියන් වහන්සේ අප සමග අපේ ළඟම අපේ යාඥාව අසන්නා වූ දෙවියන් වහන්සේව සිටින බව අපිට දකින්න පුළුවන්. අපිට බලන්න පුළුවන් එලියාගේ ජීවිතේ ඔහු කෑ ගැහුවේ නැහැ, මොකක්වත් කරේ නැහැ. කිව්වා දෙවියන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ විශේෂ පොරොන්දුව ඒ වගේම ඊට ඉමහත් වූ වරප්‍රසාදය දෙවියන් වහන්සේගේ දරුවන්ට දෙවියන් වහන්සේ දීලා තියෙනවා. ඒ දෙවියන් වහන්සේ අපේ කන්නල්ල වලට ඇහුම්කන් දෙන්නව දෙවියන් වහන්සේ. ගීතාවලියේ 121 අපි කියනවා දෙවියන් වහන්සේට නිදිබරක් හැන්නෙත් නැහැ, නිදාගන්නෙත් නැහැ කියලා. ඒ ආකාරයේ අපට ඉන්න විට අපි කනස්සල වෙන්න අවශ්‍ය නැහැ. අපි කරදර වෙන්න අවශ්‍ය නැහැ කියන එක ගැනත් යේසුස් වහන්සේ අපට මතක් කරලා දෙනවා. ඉතින් දෙවියන් වහන්සේගේ අනපනත් එක්ක අපි ජීවත් වෙනකොට දෙවියන් වහන්සේ අපේ අතරේ වැඩ වාසය කරනවා. මේකයි අපි දකින්නේ මෝසෙස්ගේ ජීවිතේ ඔවුන් වනාන්තරේ ගමන් කරනකොට ඔවුන්ගේ මැදෙම දෙවියන් වහන්සේ වැඩ වාසය කළා. යේසුස් වහන්සේ කියනවා අපි උන්වහන්සේගේ වචනයට කීකරු වෙනකොට ශුද්ධාත්මයන් වහන්සේ අප තුළ වැඩ වාසය කරන බව. ඉතින් ඒ වගේ ඉන්න විට අපට කොහොමද මේ ආකාරයේ ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නයට අපට මෝසෙස් තුමාම කියනවා 8 වෙනි පදයේදී කියනවා වෙන ජාතීන්ට නැති වෙන අයට නැති නීති රීති දෙවියන් වහන්සේ දීලා තියෙනවා. දෙවියන් වහන්සේගේ ආඥාව දෙවියන් වහන්සේ අනපනත් ගැන අපි ගොඩාක් දකින්න පුළුවන්. ගීතාවලිය අරගෙන බැලුවා නම් විශේෂයෙන් ගොඩාක් දුරට ඒ ගැන පැහැදිලි කරනවා. අපිට
බලන්න පුළුවන් ගීතාවලිය 119 සම්පූර්ණයෙන්ම දේව වචනය ගැන දෙවියන් වහන්සේ ගැන පනත් ගැන කතා කරනවා. ඒ අපි අපේ සිතේ නිදහන් කරගත් කොට අපි පාපේ නොකරන පිණිස එය නිදායන් කරගන්න පුළුවන්. ගීතාවලිය 19 අපිට බලන්න පුළුවන්. ඒක බරක් නෙමෙයි. ඒක මිහිරි. ඒක මේ පැණි වලට වඩා මිහිරි කියලා කියනවා. ඉතින් අපි ඒ ආකාරයේ ජීවත් වීමට දෙවියන් වහන්සේ දුන්නා වූ මේ අනගිය කාර්යය අපි ඉටු කරන්න මේ වගේ වෙලාවක අපේ සාක්ෂිය හරියාකාරව තබා ගන්නට දෙවියන් වහන්සේ අපි සමග සිටිනවයි කියන එක ගැන අපි සාක්ෂි දරන පිණිස දෙවියන් වහන්සේගේ අනුග්‍රහය අපි ඉල්ලා සිටිමු. දෙවියන් වහන්සේට අපිව බාර කරමු. ඒ විට සැබෑවින්ම මේ වගේ විශේෂ ජාතියක් ජේෂ්ඨ ජාතියක් මේ ලෝකේ නැහැ කියලා මනුෂ්‍යයන් අපි නෙමේ සාක්ෂි දරන්නේ. මනුෂ්‍යයන් අපි ගැන අපි වටා ඉන්නව අය අපි ගැන සාක්ෂි දරයි. ඒ නිසා අපි ඒ දෙවියන් වහන්සේගේ වචනයට අපි යටහත් වෙමු. අපි ආඥා කරමු. අනේ ස්වාමිනේ අද වචනේ තුලින් ඔබ වහන්සේ අපිට කතා කළා. අපිත් ජේෂ්ඨ වූ විශේෂ වූ ජාතියක් හැටියට සෙනගක් හැටියට ජීවත් වෙන පිණිස කිතුණු අපේ ජීවිතේ සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ශක්තිමත් භාවය තුළ අපි ඔබ වහන්සේට කීකරු වෙන්න ඔබ වහන්සේ තුළ රැඳී සිටින්න ඒ තුළින් ඔබ වහන්සේගේ සාක්ෂිය හා මහිමේ ලෝකයට ප්‍රකාශ කරන්නට ඔබ වහන්සේව මනුෂ්‍යයන් මහිමයට පත් කරන්න ප්‍රශංසා කරන්න පුළුවන් වෙනව ජීවිතයක් ගත කරන්න අපට පුළුවන් කමක් දෙන්න යේසුස් වහන්සේගේ නමයෙන් ආමේන්. කරමු. අපේ බොහෝ සෙයින් ප්‍රේම කරන ජීවමාන දෙවි සමිඳුනි අද දවසේදී ඔබ වහන්සේගේ වචනයට සවන් දීමට අපට ලැබුණ අවස්ථාව ගැන ස්තුතිවන්ත වෙත්ති. ඔබ වහන්සේගේ වචනය අනුව අපගේ ජීවිත හැඩගස්වා ගන්නට අපට පිහිට දුන මැනව යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්. දැන් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද පියුදිවයන් වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයන් වහන්සේගේ සැනසීම හා සහභාගීකම අපත් මුළු ලෝකයා සමග නිරතුරුව පවතිවා. ආමේන්.